අපේ අද සෙෂන් එක පටන් ගමු. Variable frequency drive principles. එතකොට අපේ ප්‍රශ්න ගොඩක් තියෙනවා solve කරගන්න. පළවෙනි එක තමයි මොකද්ද මේ principle එක? ඇයි අපි මේ වගේ principle එකක් use කරන්නේ? මොකද්ද final expectation එක? එහෙමනම් අද අපේ agenda එකේ මේ කතන්දර ටික ඔක්කොම තියෙනවා. අපි බලමු අපේ agenda එක. අද අපි කතා කරනවා ඇයි variable frequency drive එකක් පාවිච්චි කරන්නේ? මේ variable frequency drive එකක් පාවිච්චි කරද්දී පාවිච්චි කරන සිද්ධ වෙන load types VFD එකක නැත්නම් VSD එකක fundamental එක construction driving modes and applications ඊට පස්සේ ඔයාලට session එකක් හම්බෙනවා ඔයාලට time එකක් හම්බෙනවා ඔයාලගේ questions raise කරන්න ඒ questions අහන වෙලාව වෙනකන් ඔයාලගේ questions ටික type කරලා තියන්න පුළුවන් ඒකත් එක්කම ඔයාලට පුළුවන් ඔයාලගේ ඔයාලගේ ප්‍රශ්න note down කරලා තියාගන්න අන්තිමට අපි ඒ question එක raise කරන්න පුළුවන්. එහෙනම් අද අපේ session එක ගැන තමයි මේ basic එක. එහෙනම් අපේ පළවෙනි point එක. අද අපි discuss කරන්න හදන topic එක තමයි උඩින් ලියලා තියෙන්නේ variable frequency drive. variable frequency drive කිව්වම සමහර වෙලාවට සමහර අය මේ equipment එක අඳුර ගන්නවා මේ පල්ලෙහා තියෙන වෙන නම් වලින්. සමහර වෙලාවට සමහර applications වලදී සමහර customers ලා එහෙම නැත්නම් users ලා මේ equipment එක අඳුරගන්නේ adjustable frequency drive එකක් විදිහට. variable frequency drive adjustable frequency drive එකට ලොකු වෙනසක් නැහැ. සමහර අය මේකට VSC කියනවා, සමහර අය ASC කියනවා. මෙහෙම list එකක් තියෙනවා. විස්තර ගොඩක් තියෙනවා. සමහර වෙලාවට මේකට කියනවා අපි AC drive එකක්, එහෙම නැත්නම් මේකට කියනවා inverter drive එකක්. මේ හැම එකක්ම කියන්නේ අපි කතා කරන එකම එක equipment එකකට. එතකොට මොකක්ද මේ equipment එකේ purpose එක? ඇයි අපි variable frequency drive එකක් පාවිච්චි කරන්නේ? අපි variable frequency drive එකක් පාවිච්චි කරන හේතුව තමයි මේ තියෙන්නේ. ඇත්තටම variable frequency drive එකකින් එහෙම නැත්නම් අපි මේ කියපු ඕනම නමකින් කතා කරන equipment එකකින් මොකද්ද කරන්නේ? පළවෙනි point එක තමයි it controls the speed of an AC motor. අපි කතා කරන AC motor එකක එහෙම නැත්නම් alternating current motor එකක induction motor එකක එහෙම නැත්නම් asynchronous motor එකක synchronous motor එකක speed control කරන එක තමයි මෙන්න මේ equipment එකෙන් කරන්නේ. අපි last week එකේ කතා කරා start කරන control එතන අපි starting වලට පාවිච්චි කරන starter එකක් එහෙම නැත්නම් control එකක් soft starter. අද අපි කතා කරන්නේ ඊට වෙනස් දෙයක්. It can change the speed of the motor. එතකොට සාමාන්‍යයෙන් motor එකක AC motor එකක speed vary කරන්න පාවිච්චි කරන principles තියෙනවා. ඒ principles ගොඩක් තියෙන එකක් තමයි ඔයාලා දන්න දේවල් ගොඩක් තියෙන basic principle. එකක් තමයි අපිට පුළුවන්. මම කතා කරන්නේ electrical methods. mechanical methods ගොඩක් තියෙන පුළුවන්. electrical methods වලින් එකක් තමයි pole changing, number of pole. අපිට පුළුවන් motor එකේ number of poles adjust කරන්න. සමහර 2 pole motor එකක් අපි ගණන් හදලා බලුවා 2 pole motor එකක් 4 pole motor එකක් 6 pole motor එකක් වුණොත් මේ motor එකේ speed එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න ගණනාවක් තියෙන එකක් තමයි මේ speed එක වෙනස් කරද්දී speed එක වෙනස් වෙන්නේ කොහොමද? regularly වෙනස් වෙනවද? නැත්නම් gradually වෙනස් වෙනවද? එහෙම නැත්නම් step by step වෙනස් වෙනවද? මොන වුණත් මේක method එකක්. pole change කරලා පුළුවන් අපිට motor එකක speed එක වෙනස් කරන්න. තව පොඩි simple method එකක් තියෙනවා අපිට පුළුවන් motor එකට supply කරන voltage එක වෙනස් කරන්න. motor එකට supply කරන voltage එක වෙනස් වුණොත් motor speed එක වෙනස් වෙනවා. හැබැයි එතන පොඩි doubt එකක් තියෙනවා. අපි ගිය සතියේත් කතා කරා motor එකක voltage එක motor එකකට supply කරන voltage එක වෙනස් වෙනකොට පැහැදිලිවම motor එකේ output එක නැත්නම් output torque එකේ variation එකක් වෙනවා. low voltage supply කරොත් low speed එකක් ගන්න පුළුවන්. හැබැයි output එක අනිවාර්යයෙන්ම low torque. එතකොට මෙතනත් ප්‍රශ්නයක් තිබ්බා. pole changing method එකෙත් ප්‍රශ්නයක් තිබ්බා. මේ pole changing method එක ඇත්තටම කාලයකට කලින් පාවිච්චි කරපු speed controlling method එකක්. මේකෙ තිබිච්ච construction එක heavy duty construction එකක්. wiring එක ටිකක් harsh. ඒකත් එක්කම speed ගන්න පුළුවන් steps විදියට. ඒක නිසා මේ ගොඩක් දේවල් වල failures තිබ්බා. disadvantages තිබ්බා. ඒක නිසා ගොඩක් අය මේ ගැන discuss කරලා හිටියා. තව එක method එකක් තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් ඕන නම් motor එකක frequency එක වෙනස් කරන්න. motor frequency එක වෙනස් කරන්න. අපි මේ ගැන කතා කරලා තියෙනවා. අපි මේ ගැන බොහොම බේසික් කරනරයක් කිව්වා. ඒක තමයි motor එකක slip එක එහෙම නැත්නම් motor එකක synchronous speed එක එහෙම නැත්නම් motor actual speed එක මේ ටික ඔක්කොම එකතු කරාම අපට පුළුවන් ඕනනම් පොඩි relationship එකක් හදන්න. අපි දන්නවා පැහැදිලිවම motor එකක synchronous speed එක depend වෙන්නේ number of poles and frequency. එහෙනම් මම නිකමට ලිව්වොත් අපි motor එකක synchronous speed එකේ ns is equals to
120f upon p මේක තමයි අපට ආපු basic equation එක මෙතන basic relationship එක formula එක. දැන් අපි දැක්කා number of pole change කළත් පුළුවන් motor speed එක වෙනස් කරන්න. ඒකත් එක්ක අපිට පුළුවන් ඕනනම් motor එකට supply කරන frequency එක වෙනස් කරලා අඩු කරලා වැඩි කරලත් පුළුවන් motor එකේ synchronous speed එක වෙනස් කරන්න. synchronous speed එක වෙනස් කරනවා කියන්නේ ඒක directly proportional slip එක constant වුණොත් rotor speed එකට. එහෙමනම් අපිට මේකත් පාවිච්චි කරන්න පුළුවන් method එකක්. එහෙමනම් අපි අද පාවිච්චි කරන්නේ motor speed එක වෙනස් කරන්න මෙන්න මේ method එක. ඒකට අපි කියනවා frequency controlling method එක. motor එකට supply කරන frequency එක අපිට පුළුවන් නම් adjust කරන්න පුළුවන් motor speed එක vary කරන්න. මේක අලුත් method එකක් නෙමෙයි. ගොඩක් කලින් ඉඳලා පාවිච්චි කරපු method එකක්. frequency vary කරන්න පුළුවන් නම් මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර frequency vary කරන්න පාවිච්චි කරපු methods තිබ්බා. අද අපි කතා කරන්නේ මේ methods වලින් එක method එකක් ගැන. එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? frequency එක vary කරපුවම අපි දන්නවා speed එක vary වෙනවා කියලා. අතන frequency එක vary කරපුවම මේ frequency එකත් එක්ක motor torque එකට මොනවා හරි impact එකක් වෙනවද? torque එකේ variation එකක් වෙනවද? අපි බොහොම සරලව ගත්තොත් අපි දන්නවා motor එකක torque එක proportional වෙනවා කාටද? simply. බොහොම simple arrangement එකක් ගත්තොත් torque එක proportional වෙනවා motor current එකට. motor current එක proportional වෙනවා motor air gap flux එකට. එහෙම තමයි වෙන උදාහරණයක් ගත්තොත් motor torque එක proportional වෙනවා motor air gap flux එකට. එහෙනම් මේ air gap flux එක proportional වෙනවා කාටද? voltage frequency ratio එකට. මේක තමයි basic formula එක. මේක තමයි basic relationship එක. අපි කතා කරන induction motor එකක air gap flux එක directly proportional to V upon F. එහෙම නැත්නම් VF ratio V divided by F. එහෙනම් අපි ඉස්සෙල්ලා principle එකේදී අඳුනගත්ත frequency එක වෙනස් කරලා speed එක වෙනස් කරන්න පුළුවන්. මෙතෙන්ට මම පේනවා motor air gap flux එකට කොහොමද මේ frequency variation එක බලපාන්නේ. උදාහරණයක් අපිට පුළුවන් නම් frequency එක අඩු කරන්න. frequency එක අඩු කරනකොට අපි පරණ e formula එකකින් දැක්කා speed එක අඩු වෙන්න ඕන. මේකේ හැටියට පේනවා frequency එක අඩු කරනකොට flux එක develop වෙන්න ඕන. inversely proportional. එහෙම නැත්නම් ප්‍රතිලෝමව සමානුපාතිකයි. frequency එක වැඩි කරනකොට මොකද වෙන්න ඕන? phi එක low වෙන්න ඕන. voltage එක අපි නියතයක් කියලා හිතාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එහෙමනම් අපිට එක දෙයක් වෙනවා motor speed එක vary කරනකොට frequency එක vary කරනකොට motor air gap flux එක වෙනස් වුණා. air gap flux එක කියලා කියන්නේ motor output torque එක. මෙන්න මෙතන problem එකක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ කතා කරන principle එක එහෙම තමයි මේ කතා කරන controlling method එකේදී air gap flux එක වෙනස් කරන්න නොදුන්නොත් අපි දන්නවා motor output torque එක constant තියාගන්න පුළුවන්. කියන්නේ speed vary වෙනවා motor torque එක හැමතිස්සෙම try කරනවා constant level එකක maintain කරන්න. ඒ කියන්නේ maximum output එක maximum output torque එක maintain කරන්න පුළුවන්. එහෙම කරන්න නම් කරන්න සිද්ධ වෙන එකම එක දෙයයි. frequency එක vary කරනකොට frequency එකත් එක්ක voltage එකත් vary කරන්න. frequency එක අඩු කරනකොට voltage එකත් අඩු කරනවා. frequency වැඩි කරනකොට voltage එකත් වැඩි කරනවා. එහෙමනම් මේ අපි අද කතා කරන principle එක frequency vary කරන method එකක් විතරක් නෙමෙයි. අපට අවශ්‍යයි air gap flux එක maintain කරන්න constant level එකක. ඒකේ result එක torque එක maintain වෙයි constant level එකක. එතකොට මේ වැඩේට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ factors දෙක මෙන්න මේ කතා කරන parameter දෙකම consider කරන්න. එහෙනම් අද අපි කතා කරන variable frequency driving principle එකේදී අපි vary කරන්නේ voltage එක විතරක් නෙමෙයි අපි frequency එකත් vary කරනවා. අපි මේකට කියනවා variable voltage VV variable frequency. එහෙනම් අද අපි කතා කරන්නේ variable voltage variable frequency කියන principle එක. අපි බලමු voltage එක vary කරද්දී frequency එක vary කරද්දී අපිට limitations තියෙනවද? අපි මේ limitations වල වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙනම් බොහොම සරල කතන්දරයක්. අද අපේ driving technique එක අපි කතා කරනවා. මේ වගේ driving technology ගොඩාක් තියෙනවා. මේ එක driving technology එකක් තමයි ගොඩක් popular හැමෝම variable frequency විතර අඳුර ගන්න driving technology එකක් තමයි variable voltage variable frequency. සමහර අය මේකට කියනවා 3VF VVVF 3VF technology. මේ වචන ඔයාලට අහෙන්න පුළුවන් ඔයාලගේ industry එකේ වැඩ කරනකොට industry එකේ එහෙම යනකොට මේ වචන අහෙන්න පුළුවන් 3VF VVVF
variable voltage, variable frequency. එහෙනම් මේ අපි කතා කරන්නේ ඒකම principle එක. එහෙනම් අපි ටිකක් දුර ගියා අපිට අවශ්‍ය වෙන්නේ අපේ මෝටරේ ස්පීඩ් එක වේරි කරන්න අපි පාවිච්චි කරපු බේසික් ප්‍රින්සිපල් එක තමයි මෙන්න මේ එක්ස්ප්ලেইন කරේ. අපි ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරනවා. ෆ්‍රීකවෙන්සි එක විතරක් නෙමෙයි අපි ෆ්‍රීකවෙන්සි එකයි වෝල්ටේජ් එකයි දෙකම වෙනස් කරනවා. එතකොට variable frequency drive එකෙන් තව මොනවද කරන්නේ? එකක් තමයි it controls the inrush current of an AC motor. AC motor එකක inrush current එක control කරන්න පුළුවන්. මොකද්ද අපි inrush current එක කියලා කිව්වේ? අපි බොහෝම සරලව කිව්වා motor starting current එක. ඒක explain කරා motor starting current එක 6 ගුණයක් 8 ගුණයක් වෙන්න පුළුවන්. ඒකට අපි කිව්වා inrush current එක. It generates full torque of the motor at very low speeds. මෙන්න මේක හොඳ point එකක්. motor එකේ full torque එක generate කරනවා at very low speeds. ඒක තමයි පැහැදිලිව පෙන්වන්නේ ස්පීඩ් එක vary වුණාට ස්පීඩ් එක අඩු වෙනකොට ස්පීඩ් එක වැඩි වෙනකොට ටෝක් එක වෙනස් නොවෙන්න පුළුවන් වෙන තමයි මේ ප්‍රින්සිපල් එක යූස් කරන්නේ. එහෙමනම් මේකත් හොඳ පොයින්ට් එකක්. ගොඩක් අඩු ස්පීඩ් වල පවා ෆුල් ටෝක් එක ගන්න පුළුවන්. මම ඉස්සරහට ග්‍රාෆ් එකකින් පෙන්නන්නම් කර්ව් එකකින් පෙන්නන්නම් මේ වැඩේ කොහොමද වෙන්නේ කියන එක. Protects the motor and wiring from not overload. Overload විතරක් නෙමෙයි different protection. Overload, under voltage, under current, over current, අපි කතා කරන leakage current වෙන්න පුළුවන්. motor එක protection provide කරන්නත් පුළුවන් මෙන්න මේ කතා කරන variable frequency drive එකට. Provides built-in power factor correction. මම හිතන්නේ ඔයාලා මේක ගැන දන්නවා. Power factor correction. එතකොට power factor correction කරන්න පුළුවන් කියන්නේ අපි system එකේ reactive power compensation එකක් කරනවා නම් අන්නේ reactive power compensation එකටත් මෙන්න මේ කතා කරන variable frequency drive එක ලොකු support එකක් දෙනවා. එතකොට variable frequency drive කියලා කියන්නේ නිකන් driving mechanism එකක් නෙමෙයි. එයාට පුළුවන් ගොඩක් දේවල් කරන්න. එයාට පුළුවන් protect කරන්න system එක, power factor improvement කරන්න පුළුවන්, inrush current එක අඩු කරන්න පුළුවන්, full torque deliver කරන්න පුළුවන් even at low speed. ඒකත් එක්කම it allows you to connect to a communication network. Communication network එකට connect කරන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ device එක system එකත් එක්ක communicate කරන්න. It allows automatic set points to control throughout the entire speed range. අපි මේක බලමු කොහොමද automatic set points දෙන්නේ. එතකොට it provides a simple means to continuous monitoring, diagnostic and application. Diagnostic and application. අපි කතා කරන equipment එකේ අපි කතා කරන system එකේ diagnostic එහෙම නැත්නම් monitoring මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන විදිහේ mechanism එකක් හදලා දෙන device එකක් තමයි අපි මේ වෙනුව variable frequency drive එක. නම් අපි අවශ්‍ය වෙන්නේ එකම දෙයයි. අපි පාවිච්චි කරන principle එක මොකක්ද? ඒතකොට අපි torque controlling ගැන කතා කරා. මෙන්න මේ ටික ඔක්කොම provide කරන device එකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මම බොහොම ඉක්මනට බලනවා. VFD driven loads. අපි දන්නවා motor එකක් පාවිච්චි කරන්නේ මොකටද? load එකක් drive කරන්න. අපි මේ ඉලෙක්ට්‍රික් මෝටර එක කනෙක්ට් වෙන්නේ මැෂින් එකකට, ලෝඩ් එකකට, මැෂින් එකකට. එතන මැෂින් එකේ ටෝක් එක, පවර් එක හැන්ඩල් වෙන ටයිප්ස් තියෙනවා, මෙතඩ්ස් තියෙනවා. උදාහරණයක් තමයි අපේ ළඟ මැෂින්ස් තියෙනවා. මේ මැෂින්ස් වල ඇප්ලිකේෂන්ස් කීපයක් තමයි මම මේ පැත්තේ ඉඳලා තියෙන්නේ. සමහර මැෂින් තියෙනවා මේ මැෂින් වල රික්වයර්මන්ට් එක constant torque. මේ තියෙන්නේ constant torque. මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ constant torque application. constant torque එක කියන්නේ මැෂින් එකේ ස්පීඩ් එක වෙනස් වෙන්න පුළුවන්, percentage ස්පීඩ් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මැෂින් එකේ ස්පීඩ් එක වෙනස් වුණාට, අඩු වුණාට, මැෂින් එකේ ස්පීඩ් එක වැඩි වුණාට, මැෂින් එක ඩිමාන්ඩ් කරන ටෝක් එක, මැෂින් එකේ රික්වයර්මන්ට් එක, මැෂින් එකේ රික්වයර්මන්ට් ටෝක් එක, රික්වයර්ඩ් ටෝක් එක constant level එකක මේන්ටේන් වෙනවා. මෙන්න මේ ටයිප් එකේ ලෝඩ් වලට අපි කිව්වා constant torque loads. උදාහරණ තමයි මේ තියෙන්නේ. මේ උදාහරණ ඕන නෝට් ඩවුන් කරලා බලන්න මොනවද මේ ටයිප් එකේ මැෂින්ස්. මට දැන් වෙලාව නැහැ මැෂින්ස් වල ටයිප් කියන්න. positive displacement pumps, extruders, centrifuges, mixers, agitators, conveyors, cranes, paper machines. මේ ඔක්කොම constant torque apply වෙන machineries. ඒකට machine එක දිහා බලපුවම අපට average figure එකක් නැත්නම් average thinking එකට එන්න පුළුවන්. මේ machine එකේ torque demand එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. constant torque demand එකක්. මේකේ speed එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. මෙයාගේ demand එක constant torque. ඒ වගේම සමහර machineries තියෙනවා මේ machineries වල torque එක vary වෙනවා. උදාහරණයක් තමයි මෙන්න මේ පළවෙනි graph එක. මේ පළවෙනි graph එකේ පෙන්නලා තියෙන්නේ speed එක percentage speed එක. speed එක වැඩි වෙන්න torque demand එකත් වැඩි වෙනවා. speed එක අඩු වෙන්න torque demand එක අඩු වෙන machineries තියෙනවා අපේ applications වල. මේකට අපි කියනවා variable torque machine එකක්. variable torque machines. industry එක අපි පාවිච්චි කරනවා. උදාහරණ විදිහට ගත්තොත්
pumps, fans, blowers. Centrifugal pumps, fans and blowers. මේවා හොඳම උදාහරණ තමයි variable torque applications වලට. එවනම් බොහොම සරලව ගත්තොත් අපේ තියෙන මේ machineries කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. Constant torque applications and variable torque applications. මම මේ කතා කරන්නේ machineries ගැන. එතකොට ඊට අමතරව තවත් මම එකක් පෙන්නලා දෙනවා constant power machineries. Constant power machineries කියලා කියන්නේ constant power requirement කියලා කියන්නේ මෙයාගේ torque requirement එක මීට වඩා වෙනස් වෙනවා. ස්පීඩ් එක වැඩි වෙන්න torque requirement එක අඩු වෙනවා. ස්පීඩ් එක අඩු වෙන්න torque requirement එක වැඩි. මම අර ඉස්සෙල්ලා පෙන්නපු invert එක inverse එක. ඉස්සෙල්ලා low speed නම් low torque, high speed නම් high torque. මේකේ low speed නම් high torque, high speed නම් low torque requirement තියෙනවා. මේවට අපි කියනවා constant power machineries. එතන constant power මම මෙතන mention කරලා නැහැ. හැබැයි මතක තියාගන්න උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. එකක් තමයි අපි කතා කරන drilling machines, tools, ගොඩක් රට machine tools. මේ machine tools වලට හොඳම examples තමයි මෙන්න මේ කතා කරන constant power application. එhmenan අපේ industry එකට ගියාට පස්සේ අපට හම්බ වෙන type කීපයක machineries. එකකින් ගොඩක් important අපට variable torque machineries, constant torque machineries එන machine එක දිහා application එක දිහා බලපුවම අපට පුළුවන් වෙන්න ඕන කියන්න මෙන්න මේ type එකේ torque requirement එකක්. ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි මේක මේ වෙලාවේ mention කරන්නේ. අපි කරන්න හදන්නේ මොකද්ද? machine එක drive කරන්න. machine එක drive කරන්නේ electric motor එකක. මේක තමයි අපේ prime mover එක. අද අපි හදාගන්නේ මේ prime mover එක. එහෙම නැත්නම් electric motor එකේ torque controlling, voltage controlling, current controlling, frequency controlling කතන්දරයට යන්න. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම machine එකේ requirement ගැන කතා කරන්න. ඒක නිසා තමයි මම පෙන්වුවේ පැහැදිලිව types කීපයක loads තියෙනවා. Constant torque, පෙන්වුවා මේ ටික constant torque and variable torque mainly. මීට අමතරව තවත් applications ගොඩක් තියෙනවා. එතකොට අපි අර ඉස්සෙල්ලා කතා කරපු ස්ලයිඩ් එකේ තිබිච්ච ටිකම මම වෙන විදිහක පෙන්වලා තියෙනවා. මේකත් ඒ කියන්නේ VFD එකක් මොකද කරන්න කියන එක අර කතන්දරේම තමයි. එතකොට අපි බලමු පස්සට මේ කතන්දරේ මේ අපි කතා කරන දේවල් explain කරනවා කියලා. එහෙනම් මේ තියෙන variable frequency drive එකක් industry එකේ පාවිච්චි කරන variable frequency drive එකක basic හැඩයක් තමයි මේ තියෙන්නේ. මේක motor control unit එකක්. මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්, ගොඩක් equipment තියෙන්න පුළුවන්. මෙයාට කතා කරන්න, මෙයාට control කරන්න පුළුවන් parameters තියෙනවා. අපි ඒක බලමු ඉස්සරහට. ඔයාලා දැකලා නැත්නම් variable frequency drive එකක් අපි හිතමු මේ වගේ black box එකක්. එතකොට මේ variable frequency drive එක සිස්ටම් එකත් එක්ක කනෙක්ට් වෙනකොට එහෙම නැත්නම් ෆීල්ඩ් එකත් එක්ක ඉන්ටර්ෆේස් වෙනකොට අපි හිතන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි power connection එක. කොහොමද main power in කරන්නේ? අපේ අවශ්‍යතාවය තියෙන්නේ induction motor එක control කරන එක. මේක තමයි මගේ induction motor එක. මේ induction motor එක variable frequency drive එකට connect වුණේ කොහොමද? සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන terminal තමයි T1, T2, T3. සමහර වෙලාවට මේකට පාවිච්චි කරනවා UVW කියලා. මේ තියෙන්නේ පාවිච්චි කරන්න පුළුවන් terminals. එහෙනම් මේ තියෙන motor connection එක මේ පැත්තේ තියෙන්නේ මගේ main power connection එක L1 L2 L3 මේක main power. එතකොට මේ main power connect කරද්දි electric motor එක connect කරද්දි මම මේකට ගිහුවා power circuit එක. ඔයාලා හරි කල්පනාවෙන් ඉන්න ඕන. මොන type එකේ motor එකක්ද connect කරන්නේ? මොන type එකේ supply එකක්ද in කරන්නේ? අපි හැමෝම දන්නවා 3 phase system එකක් කිව්වොත් අපේ ළඟ තියෙන 380 එහෙම නැත්නම් 415. මේ අතරේ supply එකක් නේ අපේ ළඟ තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට සමහර systems වල තියෙන්න පුළුවන් 220, 230, 3 phase. සමහර machineries, සමහර systems ලංකාවේ පවා පාවිච්චි කරනවා 3 phase, line to line, pace to pace 220, එහෙම නැත්නම් 230. එතකොට අපි දැනගන්න ඕන අපි select කරගෙන ඉප equipment එක මෙන්න මේ කතා කරන parameters ඇතුලේ වැඩ කරන equipment එකද මෙතන මෙන්න මේ කතා කරන ranges වලට match වෙන type එකේ equipment එකක්. ඒකත් එක්කම මෙන්න මේ supply voltage එක හැටියට මෙන්න මේ connect කරන motor එකේ parameters ටික match වෙනවද? මේක තමයි අපි බලන්න ඕන mainම points ටික සාමාන්‍යයෙන් main connects එම් දැන් අපි කතා කරන power connection එකේදී main supply එක supply කරන්න අපි තිබ්බ terminals තුනක් තිබ්බා හරියට පරිස්සමෙන් වැඩේ කරන්න L1 L2 L3 UVW කියලා කියන්නේ motor output connections වල මේ තුන මාරු කරන්න බෑ සාමාන්‍යයෙන් මේ තුන ගැන හරි කල්පනාවෙන් ඉන්න ඕන මෙන්න මේක තමයි අපේ පළවෙනි connection එක main power අපි connect කරගන්න මම මෙතන තියෙන connection එක පෙන්නලා යන්න මෙතන පෙන්නලා තියෙනවා B1 B2 කියලා terminal දෙකක් මේකට අපි කිව්වා braking resistor මේක external device එකක් braking resistor external device එකක් මේ පෙන්නලා තියෙන්නේ drive එක එමෙතන අපි කතා කරන variable frequency drive එකට වඩා පිටින් තියෙන equipment එකක් අපි බලමු අයි මේක connect කරන්න කියලා ඉස්සරහට එහෙනම් මේකට අපි කියවා braking resistor අපි බලුවා අපි කොහොමද control signals interface කරන්නේ
ෆීල්ඩ් එකේ ඉඳලා එන්න පුළුවන් එක එක විදිහේ control signals. මේ තියෙන digital inputs එහෙම නැත්නම් discrete input එහෙම නැත්නම් on off type එකේ inputs. එතකොට on off type එකේ inputs interface කරනකොට අපි කියවා digital input interfacing. digital input interface කරන සාමාන්‍ය variable frequency drive එකක සාමාන්‍ය VSD එකක තියෙනවා මේ වගේ ports කීපයක් එහෙම නැත්නම් terminals කීපයක්. එතකොට මොකද්ද purpose එක මේ digital input interface කරන එකේ? multiple function inputs. ඒ කියන්නේ drive එක එහෙම නැත්නම් motor එක driving mechanism එක motor එක direction එක change කරන්න forward or reverse එහෙම නැත්නම් start stop එහෙම නැත්නම් අපි කතා කරන automatic operation manual operation multiple speeds jogging මම කියන වචන සමහර වෙලාවට අලුත් වචන එන්න පුළුවන් jog multiple speeds multiple set speeds multiple set speeds auto manual කියන එක අපි දන්නවා remote local operations the different threshold achievement මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කවුරු හරි අපේ ඔපරේටර් කෙනෙක් කියලා switch 1 එක press කරා එහෙනම් switch 1 එක on කරා switch 1 එක on කරපුවම machine එක run වෙන particular speed එකකට අපි හිතමු machine එකේ speed එකෙන් තිබිච්ච speed එකකින් 50% speed එකකට rotate වෙන නැත්නම් rated speed එකකින් 50% වලට rotate වෙන්න ඕන බොහොම සරලව අපිට පුළුවන් මේ කැමති input එකක් assign කරගන්න මෙන්න මේ කතා කරපු function එකට එහෙමනම් digital input පාවිච්චි කරන්නේ අපි එක එක functions නැත්නම් multiple functions access කරන්න ඒ functions කීපයක් මම කතා කරත් එක්ක මේ functions කීපය access කරන්න මේවා config කරන්න පුළුවන් මේ input config කරන්න පුළුවන් මේ වෙනලා තියෙන්නේ analog inputs field එකේ ඉඳලා අපිට දෙන්න පුළුවන් analog input signals අපි analog signal ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා මොනවද analog inputs අපිට පුළුවන් 0 to 10 volts in කරන්න අපිට පුළුවන් 0 to 20 milliamp in කරන්න අපිට පුළුවන් 4 to 20 milliamp in කරන්න සමහර වෙලාවට ස්පෙෂල් කේස් එකක් තිබුණොත් 0 to 5 volt in කරන්න 5 volt in කරන්න පුළුවන් සමහර කේසස් වල තියෙනවා සමහර application වල තියෙනවා +10 to -10 මේවා තමයි අපේ input signals analog input signals ඇයි අපි analog input signal එකක් දෙන්නේ මේ variable frequency drive එකට මේ analog input එක තමයි අපි කතා කරන variable frequency drive එකේ speed references speed එක vary කරන්න ඕන නම් ඒ speed vary කරන එකේ reference එක තමයි මේ තියෙන්නේ අපි මේකට කියනවා speed references එhmenan සමහර වෙලාවට මේවා කොහේ හරි තියෙන transducer එකකින් sensor එකකින් එන්න පුළුවන් එහෙම නැත්නම් manually අපි මේ signal එක දෙන්න පුළුවන් එහෙම නැත්නම් කොහේ හරි තියෙන processing control system එකකදී PLC එකකදී PAC එකකදී DAC එකකදී එතකොට මේ කැමති විදිහකට මෙන්න මේ input එක මේ system එකකට දෙන්න පුළුවන්. එතකොට මේකට අපි කියනවා analog signals. එතකොට සාමාන්‍ය variable frequency drive එකක් ගත්තොත් මේ variable frequency drive එකේ special port එකක් එහෙම නැත්නම් special channel එකක් special terminals කීපයක් තියෙනවා. මෙන්න මෙයාට පුළුවන් in කරන්න මොනවද? inputs, analog inputs. ඒ වගේම මේ variable frequency drive එකේ status conditions අපිට එළියට ගන්න පුළුවන්. ගන්න පුළුවන් ක්‍රම දෙකකට digital output විදිහට ගන්න පුළුවන්. ඒත් එක්කම ඕන නම් analog output විදිහට ගන්න පුළුවන්. මේකට අපි කියනවා digital output. මේ තියෙන්නේ analog output. මම EQ කියලා ලිව්වා. ඒ ඕලියන් වල EQ ලිව්වා. එhmenan මේ තියෙන්නේ digital output. digital output කියලා කියන්නේ සමහරට මේ variable frequency drive එකේ status overheat වෙන්න පුළුවන්, motor fault එකක් වෙන්න පුළුවන්, motor protection activate වෙලා වෙන්න පුළුවන්, මොන හරි achievement එකක් කරලා වෙන්න පුළුවන්. ඒත් එක්කම analog output අපි කතා කරන motor එකේ driving parameters අපිට out කරන්න පුළුවන් current threshold නෙවෙයි real current consumption එක power consumption එක torque level එක මේ ඕනම දෙයක් output විදිහට ගන්න පුළුවන්. ඇයි අපිට මෙයාගේ output ඕන වෙන්නේ? අපේ ළඟ මේ පැත්තේ තියෙන පුළුවන් මොනවා හරි process control system එකක් එක්ක PLC එකක් එක්ක PAC එකක් එක්ක DDC එකක් මේගොල්ලන්ට සමහරක් වෙලාවට මෙන්න මේ drive එකේ මෙන්න මේ කතා කරන parameters import වෙන්න පුළුවන්. drive එක run වෙන මොන speed එකකද මොන conditions වලද මෙන්න මේ ටික interface කරන්න අපිට පුළුවන්. digital output and analog output පාවිච්චි කරන්න. එහෙනම් variable frequency drive එකක් ගත්තම variable frequency drive එක important points තමයි මේ තියෙන්නේ. ඒක තමයි කොහොමද power connection එක හැදෙන්නේ, කොහොමද digital input දෙන්නේ, කොහොමද analog input දෙන්නේ, කොහොමද analog output ගන්නෙ, කොහොමද digital output ගන්නෙ. මම
practical drive එකක් පෙන්වන්නම් අද නෙමෙයි ඊළඟ next week එකේ definitely අපි බලමු practically variable frequency drive එකක මෙන්න ports කොහොමද design වෙලා තියෙන්නේ කොහොමද අපි මේවා reprogram කරන්නේ අපේ අවශ්‍යතාවයට assign කරන්නේ කොහොමද ඒකත් එක්ක මේවා ඇත්තටම real time experience නැත්නම් real time applications වල මේවා කොහොමද හරියට වැඩ කරන්නේ කියලා අපි next week එකේ discuss කරනවා real practical module එකක් තියාගෙන. එහෙමනම් බොහොම සරලව ගත්තොත් මෙන්න මේ ටික important breaking resistor digital input digital output analog input, analog output, and power connection. Right. මේ තිබ්බේ variable frequency drive එකේ interconnection. දැන් පෙන්වන්න හදන්නේ variable frequency drive එකක basic principle එක. variable frequency drive එකක basic principle එක සමහරක් වෙලාවට මෙතනින් නෑ දන්නවත් ඇති. අපි කතා කරන basic principle එකක් තියෙන variable frequency drive එකේ. අපේ ultimate goal එක අපිට අන්තිමට අවශ්‍ය වෙන්නේ මොකද්ද? variable frequency, variable voltage. මම කලින් කිව්වා මේ ගැන. අපි මේක ඇයි variable voltage variable frequency වරුනේ අපිට උනා constant VF එකක්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය වෙනවා constant air gap flux එකක්. ඒ air gap flux එක constant උනේ ඇයි? torque එක constant maintain කරන්න. මේක තමයි මගේ motor output එක. නා motor output එකේ variable frequency variable voltage. මේ තියෙන්නේ මගේ mains input. mains input එකේ constant voltage constant frequency. frequency එක 50යි voltage එක 400යි අපි average හිතුවොත්. එහෙනම් මේ variable frequency drive principle එකේදී variable frequency drive එක ඇතුළේදී මොකද වෙන්නේ? main input කරා මේ main input එක convert වුණා කොහෙටද? AC convert වුණා DC වලට. direct current. එහෙනම් මේ තියෙන DC bus එක. මෙතනින් එහාට drive එක ඇතුළේ මේ mechanism එක ඇතුළේ පාවිච්චි කරන්නේ DC. මේ DC supply කරා inverter එකකට. මේක කන්වර්ටර් එක මේක ඉන්වර්ටර් එක ඉන්වර්ටර් එකේ පර්පස් එක මොකද්ද ඒ අපව DC AC කරගන්න. එහෙනම් මේ DC සප්ලයි එක මොකද උනේ අපව AC කරා. මේ තියෙන AC අවුට්පුට් එක. එහෙමනම් මේ ප්‍රින්සිපල් එකේ හරිය AC ඕනම සප්ලයි එකක් DC කරගත්තා DC කරලා ඒ DC තමයි අවුට්පුට් කරේ. සමහර වෙලාවට සමහර ඇප්ලිකේෂන්ස් වල සමහර කස්ටමර්ස්ලා AC ඉන් කරන්නේ නැහැ. ඒගොල්ලන් ළඟ තියෙනවා DC sources. ඒගොල්ලෝ DC voltage එකක් ඉන් කරලා induction motor එක run කරනවා. සමහරවිට solar applications වලත් මේ විදිහටම කරනවා. solar drives වල නැත්නම් solar application වල. solar application වල run වෙන්නේ output එකේ AC induction motor එකක්. input එක DC කිසි ප්‍රශ්නයක් නැහැ. main important part එක උනේ inverter එක. ඒක තමයි පළවෙනි slide එකේ දෙවෙනි slide එකේ පෙන්වුවේ මේ variable frequency drive එකට අපි කතා කරන තව නමක් inverter drive. මේක තමයි අපේ main part එක. මේක තමයි අපේ important role එක play කරන part එක inverter එක. මේ අර ඉස්සෙල්ලා කතා කරපු block diagram එකම ටිකක් descriptive diagram එකක් විදිහට පෙන්නුවොත් මේක තමයි inverter එක. මේ තියෙන inverter එක. මේ තියෙන converter එක. මේක තමයි real practical VFD එකක block diagram එක. අපි main in කරා L1 L2 L3 main මේ UVW එහෙම නැත්නම් output T1 T2 T3 motor. main supply එකේ in කරපු ගමන් variable frequency drive එක ඇතුලේ තියෙනවා මුලින්ම filter එකක්. මේ filter එකේ නම EMC EMC කියන එක අහලා නැති වෙයි සමහරක් වෙලාවට EMC කියලා කියන්නේ electromagnetic compatibility filter EMC filter electromagnetic compatibility filter එකක් EMC filter එකක් මේකට ඕන සමහරක් වෙලාවට හුරු වෙලා ඇත්තේ කියන්න RFI ෆිල්ටර් එකක්. Radio Frequency Interference ෆිල්ටර් එකක්. මේ දෙකම එකයි. ගොඩක් වෙලාවට අද කාලේ modern technology එකේ මේක පාවිච්චි කරන්නේ නැහැ radio frequency කියලා. මේකට කියන්නේ electromagnetic compatibility filter එකක් EMC filter එකක්. එතකොට EMC filter එකක idea එක නැත්නම් purpose එක තමයි මෙන්න මේ line එකේ තිබ්බොත් high frequency components radio frequencies මෙන්න මේ ටික filter කරලා supply එක දෙන එක ඇතුළට. ඒ වගේම මේ drive එක ඇතුළේ generate කරන high frequency components මෙන්න මේ ටික filter කරගන්න එක තමයි මෙන්න මේ EMC filter එකේ purpose එක. එහෙනම් main supply in කරා EMC filter එකක් තිබ්බා. EMC filter එකෙන් පස්සේ මේ filter කරගනිපු AC supply එක තමයි supply කරේ converter එකට. මේක තමයි converter එක. converter එකෙන් පස්සේ මේක DC වුණා. මේ තියෙන positive bus එක, මේ තියෙන negative bus එක. ඒකත් එක්කම මේකේ තිබ්බ important component එකක් මේක තමයි capacitor එක. capacitor එක පාවිච්චි කරලා අපට පුළුවන් තවදුරටත් මෙන්න මේ drive එකේ තියෙනවා නම් මේ DC bus එකේ ripples තියෙනවා නම් ඒ ටික අයින් කරගන්න. ඊට පස්සේ මම මේ කැලේ පස්සේ කතා කරනවා මොකද්ද මේ equipment එක කියලා, ඒ component එක කියලා. ඊට කලින් මේ ටික supply කරා කොහෙද මේ DC supply එක supply කරා කාටද?
ඉන්වර්ටර් එකට මේක තමයි ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටර් එක. මෙතෙන් තමයි අර DC සප්ලයි එක AC කරන්නේ. මේ අවුට් කරා 3 phase AC. ඊට අමතරව DC බස් එකට පාවිච්චි කරලා තියෙන තවත් කම්පෝනන්ට් එකක් මේක ට්‍රාන්සිස්ටර් එකක් අපි මේකට කිව්වා බ්‍රේකින් ට්‍රාන්සිස්ටර් මේ බ්‍රේකින් ට්‍රාන්සිස්ටර් එක කියලා කියන්නේ මේ ඉන්වර්ටර් එක වගේම තවත් ඉන්වර්ටර් ඒ වගේම IGBT එකක්. මම දැන් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ බයිපෝලර් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරන වෙන මොකකටවත් නෙමෙයි. මෙන්න මේ එළියේ තියෙන බ්‍රේකින් රෙසිස්ටර් එකේ කනෙක්ෂන් එකට. එහෙනම් මම මුලින්ම පෙන්නුවා අර AB කියලා බ්‍රේකින් රෙසිස්ටර් කනෙක්ෂන් එකක්. එතකොට බ්‍රේකින් රෙසිස්ටර් එක වේරියබල් ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් එකට ඉන්ටර්කනෙක්ට් වෙන්නේ මෙන්න මෙහෙම. එතකොට බ්‍රේකින් රෙසිස්ටර් එක පැත්තක් DC බස් එකේ ප්ලස් පැත්තට කනෙක්ට් වුණා. මයිනස් පැත්තට කනෙක්ට් වුණේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක හරහා. බොහොම සරලව කියන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක ස්විච් වුණොත් මේ ට්‍රාන්සිස්ටර් එක ස්විච් වුණොත් අපි දන්නවා මෙන්න මේ පවර් එක DC බස් එකේ තියෙන පවර් එක ඩයිවර්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිසිපේට් කරන්න පුළුවන් මෙන්න මේ රෙසිස්ටර් එක හරහා. මේක පාවිච්චි කරේ ඇයි? මම මීට කලින් උච් කියලා ඇති සමහරක් වෙලාවට ඉන්ඩක්ෂන් මෝටර්ස් ජෙනරේටර්ස් වෙන්න පුළුවන් වෙලාවල්. අපි මේ ඉන්ඩක්ෂන් මෝටර් එක ඕවර් සින්ක්‍රොනයිස් මෝඩ් එකේ වැඩ කරොත් මේක ජෙනරේටරයක් වෙන්න පුළුවන්. ජෙනරේටරයක් වුණොත් පවර් ෆ්ලෝ වෙන්නේ මේ පැත්තට ෆ්ලෝ වෙන පවර් එක ඉන්වර්ටර් එකෙන් පස්සේ DC බස් එකට එනකන් එනවා. මෙතනින් එහාට මේ පවර් එක ෆ්ලෝ වෙන විදිහක් නැහැ. DC බස් එකට පවර් ෆ්ලෝ වුණා. එතන DC බස් එකේ එනර්ජි එක වැඩි වෙන්න පුළුවන්. අන්නේ වැඩි වෙන එනර්ජි එක ඩයිවර්ට් කරන්න, ඩිසිපේට් කරන්න හදපු මෙකැනිසම් එකක් තමයි මේ තියෙන්නේ. අපි පස්සේ බලමු කොහොමද මම කලින් මම කියලා තියෙනවා. DC AC මෝටර එකක් කොහොමද ජෙනරේටර් එකක් වෙන්නේ. එහෙනම් වැරදිලාවත් මේ ඉන්ඩක්ෂන් මෝටර එක ජෙනරේටර් එකක් වුණොත් මෙන්න මේ ජෙනරේට් වෙන පවර් එක ඩිසිපේට් කරන්න තමයි මේ රෙසිස්ටර් එක තියලා තියෙන්නේ. මේ රෙසිස්ටර් එක ඩ්‍රයිව් එක ඇතුලේ තියෙන එකක් නෙමෙයි එක්ස්ටර්නල් කම්පෝනන්ට් එකක්. අවශ්‍යතාවයක් වුණොත් කනෙක්ට් කරගන්න තමයි මේ තියෙන සමහර ඇප්ලිකේෂන් වල මේ වගේ අවශ්‍යතාවයල් තියෙනවා. අපි ඉස්සරහට බලමු මේක කොහොමද එන්නේ කියලා. එහෙනම් මතක තියාගන්න ඩ්‍රයිව් එකේ තියෙන බේසික් කම්පෝනන්ට් ටික තමයි මේ තියෙන කන්වර්ටර්, ඉන්වර්ටර්, බ්‍රේකින් ට්‍රාන්සිස්ටර්, ඉන්ටර්නල් කැපැසිටර් and EMC ෆිල්ටර්. මේක තමයි පවර් සර්කිට් එක. මේ පවර් සර්කිට් එකේ කනෙක්ෂන් එක. එතකොට ඔයාලට ක්වික්ලි බලන්න ගියොත් කන්වර්ටර් මොඩියුල් එකක් අර මම පෙන්නුව රෙක්ටිෆයි මොඩියුල් එක තමයි මේ තියෙන්නේ 3 phase supply in කරා. ඒ 3 phase supply එක DC කරන්න පුළුවන් රෙක්ටිෆයි ස්ටේජ් එක තමයි මේ තියෙන්නේ 6 pulse trans රෙක්ටිෆයි ස්ටේජ් එකක්. මේ 6 pulse rectifiers එහෙනම් මේ pulse 6 එහෙනම් අපි කතා කරන rectifiers 6 අපි කතා කරන්නේ house වල තියෙන නැත්නම් pack කරලා තියෙන මෙන්න මේ වගේ pack එකක මේකට අපි කිව්වා අපේ converter pack එක එහෙම නැත්නම් diode pack එක මේ තියෙන supply feed කරන paces තුන මේ තියෙන්නේ DC out කරන plus minus by එහෙනම් මෙන්න මේ full connection එක මෙන්න full component collection එක තියෙන මෙන්න මේ කතා කරන මොඩියුල් එක ඇතුලේ මේකට අපි කිව්වා converter module එකක් එහෙම නැත්නම් converter section එක එහෙම නැත්නම් diode box එක diode module එක. අර ඉස්සෙල්ලා පෙන්නපු බ්ලොක් ඩයග්‍රෑම් එකම ටිකක් ඩීටේල් පෙන්නලා තියෙන මේක තමයි ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටර් එක. මම ආපහු ඉස්සරහ ගන්නවා මේක. ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටර් එක ගත්තොත් ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටර් එක හැදලා තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු විදිහටම ට්‍රාන්සිස්ටර් 6ක් පාවිච්චි කරලා. එහෙනම් මේකට අපි කිව්වා බයිපෝලර් ට්‍රාන්සිස්ටර්ස් මේ පාවිච්චි කරලා තියෙන්නේ. බයිපෝලර් ට්‍රාන්සිස්ටර් කියන්නේ නිකම් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් නෙමෙයි. ඉන්සියුලේටඩ් ගේට් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් එකද මේ ට්‍රාන්සිස්ටර් එක සාමාන්‍යයෙන් හයි ස්පීඩ් ස්විචින් වලට හදපු එකක්. මේක හරියට MOSFET එකක් වගේ තමයි වැඩ කරන්නේ. මේකට කිව්වේ ගේට් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් එකක් ඒත් එකම ඉන්සියුලේටඩ් ගේට්. එතකොට මේ තියෙන්නේ ඉන්සියුලේටඩ් ගේට් බයිපෝලර් ට්‍රාන්සිස්ටර්ස් 6ක් පාවිච්චි කරලා හදාගන්න ඉන්වර්ටර් එක. මේක තමයි ඉන්වර්ටර් සෙක්ෂන් එක. මට ඇත්තටම මේ ඩයග්‍රෑම් එකේදී අවශ්‍ය වුණේ මෙන්න මේ DC බස් එකට පාවිච්චි කරපු කැපැසිටර් එක ගැන කියන්න. මේක තමයි කන්වර්ටර් එක. කන්වර්ටර් මොඩියුල් එක පෙන්නුවා. කන්වර්ට් කරාට පස්සේ ප්ලස් මයිනස් DC අවුට් වුණා. මේ DC අවුට් එක තවත් ස්මූත් කරගන්න ඕන. මෙන්න මේකට තමයි කැපැසිටර් බැංක් එක පාවිච්චි කරලා සාමාන්‍යයෙන් මේ වගේ variable frequency drive එකක capacitors කීපයක් පාවිච්චි කරනවා මෙන්න මේ smoothing වලට. සමහරට capacitor දෙකක් වෙන්න පුළුවන්, capacitor හතරක් හයක් වෙන්න පුළුවන්. drive එකේ capacity එක අනුව ඒක තීරණය වෙනවා. right. එහෙනම් මේ තියෙන capacitor එක ඒත් එක්කම මම ඊළඟට පෙන්වන්න හදන්නේ කොහොමද මේ inverter section එක හැදිලා තියෙන්නේ කියලා. මේ තියෙන inverter section එක. ඒතර inverter section එකේදී ඇත්තටම අර කතා කරපු transistor 6 තමයි මේ තියෙන්නේ. මාකට් එකේ මේ කතා කරන inverter module එක තනි power module එකක් විදිහට available අපිට ඕන වෙලාවක තනි power module එකක් විදිහට මේක ගන්න පුළුවන්. මේ තියෙන DC supply in එක plus කියලා අපි හිතමු. මේ තියෙන DC bus එකේ minus එක, මේ තියෙන inverted output එක. එහෙම නැත්නම් transistor output තුන T1 T2 T3 output තුන. එhmenan මේක තමයි අපි කතා කරන IGBT module එක. එහෙම නැත්නම් අපි කියන එකට power module එක. මේක තමයි මගේ power module එක.
ඩ්‍රයිව් එකේ කැපැසිටි එක ටිකක් වැඩි වෙනකොට මේ වගේ තනි පවර් මොඩියුල් එකකට මේක ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් මැනුෆැක්චරර්ස්ලා කරන්නේ මෙන්න මේ පෙයාර් එකක් මෙන්න මේ කතා කරන ඩයෝඩ් අපි කතා කරන ට්‍රාන්සිස්ටර් මොඩියුල්ස් දෙකක් එකට එකතු කරලා මෙන්න මේ වගේ තනි පවර් මොඩියුල් එකක් හදලා දෙනවා. ඒකට ගොඩක් වෙලාට higher capacity variable frequency drives වල මෙන්න මේ වගේ මොඩියුල්ස් 3ක් හෝ 6ක් පාවිච්චි කරනවා පවර් කැපැසිටි එක අනුව. එහෙනම් බොහොම සරලයි මේ තනිකර යුනිට් මේ තනි යුනිට් එක මේ අපි කතා කරන ඩුවල් ට්‍රාන්සිස්ටර් මොඩියුල් එක තියෙන්නේ මෙන්න මේ arrangement එකම තමයි. එhmenan මේකේ පේන්නේ නැති සමහරට control terminals මේ තැන් වල තියෙනවා. මේකේ තියෙනවා control terminals කීපයක් මෙතන. කෙලින්ම මේ මොඩියුල් එක fix කරලා power unit එක හදාගත්තා. එහෙනම් බොහොම සරල කතන්දරයක් තියෙන්නේ මේ. ඒත් එක්කම මම අමතක කළා දාපු තව පොයින්ට් එකක් තියෙනවා. මේක තමයි variable frequency drive එකේ block diagram එක. අපි මේ දෙක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මේ දෙක ගැන කතා කරා, මේ ගැන කතා කරා. ඊට අමතරව කතා කරන්න තියෙන තවත් මෙකැනිසම් එකක් තියෙනවා. ඔයාලා හැමෝම දන්නවා. කිසිම වෙලාවක කැපැසිටර් එකක් ඩිරෙක්ට් සප්ලයි එකක් එක්ක කනෙක්ට් කරන්නේ නැහැ. එක්ස්පෝස් කරන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම මේ කැපැසිටර් එක charge කරන්න වෙන්නේ රෙසිස්ටර් එකක් කරා, R එකක් කරා, රෙසිස්ටර් එකක් කරා. කිසිම වෙලාවක charge කැපැසිටර් එකක් මේන් සප්ලයි එකක ඩිරෙක්ට් කනෙක්ට් කරන්නේ නැහැ. එhmenan drive එක ඇතුලේ පුංචි මෙකැනිසම් එකක් තියෙනවා මෙන්න මේකට. අපි මේන් සප්ලයි ඉන් කරා, මේන් සප්ලයි ඉන් කරපු ගමන් වැරදිලාවත් මේ රෙසිස්ටර් එක නොතිබ්බනම් මේ පවර් එක කැප් එකට ඇප්ලයි වෙනවා. එහෙම වුණොත් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා කරලා තියෙන්නේ drive එකට මේන් සප්ලයි ඇඩ් කරා, ඉන් කරපු ගමන් මෙන්න මෙතන තියෙන පොඩි කන්ටැක්ට් එකක් මේක ඕපන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඉන්පුට් පවර් එක කැපැසිටර් එකට නිකන් ෆ්ලෝ වෙන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක හරහා. මේකට අපි කියනවා කරන්ට් ලිමිටින් රෙසිස්ටර් එකක්. එහෙමනම් මේන් පවර් ඉන් කරා කැපැසිටර් එක charge වෙන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක through. මේකට අපි කියනවා series resistor එකක් එහෙම නැත්නම් charging resistor එක. මේ charge මේ අපි කියවන නිකන් charging resistor නෙවෙයි soft charging smooth charging resistor එකක්. මෙන්න මේ charging resistor එක හරහා තමයි capacitor එකට power apply වුනේ. ඊට පස්සේ ටික ටික මේ කතා කරන DC bus එකේ power up වෙයි. එහෙම නැත්නම් DC bus එකේ power එක up වෙයි. මේ power up වෙලා මේ DC bus එකේ power එක required level එකට ආපු ගමන් කරන්නේ මෙන්න මේ contact එක close කරනවා. මේ contact එක close කරනවා කියන තවදුරටත් මෙන්න මේ bypass resistor එකේ operation එකක් නෑ. bypass resistor එක තමයි resistor එක තමයි bypass කරේ. මේක bypass contact එක. මෙන්න මේ charging resistor එක තමයි bypass කරේ. එhmenan මේකට අපි කියනවා bypass soft charge contact එක, bypass contact එක. එhmenan basically මේ arrangement එකට අපි කියනවා soft charge mechanism එක අවශ්‍යතාවය උනේ වෙන මොකුත් නෙමෙයි capacitor එක smoothly charge කරන්න. drive එකක් power up කරලා experience තියන අය ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා. drive එකට power in කළා 1 second යන්න කලින් drive එක තියෙන පුංචි සද්දයක් එනවා. relay contact එකක් එහෙම නැත්නම් පොඩි contact එකක් වැහෙන සද්දයක් එනවා. ඒ සද්ද කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ කතා කරන bypassing එක සිද්ධ වුණා. ඒ කියන්නේ drive එක healthy operation එකක්. drive එක බොහොම healthy ඔපරේෂන් එකකින් තමයි මම හෙල්දි ස්ටාර්ට් එකක් තිබ්බේ. drive එකේ කැපැසිටර් බැංක charge කරලා තමයි මේ උනේ. එතකොට සාමාන්‍යයෙන් physically මේක තමයි අපි bypass contact එකේ නැත්නම් soft charge resistor එකේ bypassing වලට පාවිච්චි කරපු relay එක. මේ තමයි ඔය වගේ resistor එකක්. මේ soft charge resistor එක. එහෙනම් මේකට අපි කියනවා soft charge mechanism එක. සාමාන්‍යයෙන් variable frequency drive එකක් ගත්තොත් මේ variable frequency drive එකේ මෙන්න මේ කතා කරන device එකක් ගොඩාක් important. right. මේ තියෙන bypass අපි කතා කරන soft charge relay and bypass contact. අපි මේ ගැන කතා කරා. ඊළඟට බලන්න හදන්නේ variable frequency drive එකක control part එක. එහෙම නැත්නම් අපි කතා කරා main power part එක. main power part එකේ තමයි අපි කතා කරපු converter, inverter, smoothing capacitors මේ ඔක්කොම තිබේ soft charging mechanisms තිබේ. ඊට පස්සේ මෙන්න මේ main circuit එකේ තියෙන inverter එක switch කරන්න අපට අවශ්‍ය වෙනවා control circuit එකක්. එහෙම නැත්නම් control board එකක්. මේ තියෙන drive control board එක. මේ drive control board එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට බලන්න හදන්නේ. එහෙනම් මේක තමයි variable frequency drive එක. මේක power part එක. මේ තියෙන drive control board එක. අපි කතා කරන variable frequency drive එකේ drive control board එක තනිකරම micro computer එකක්. එහෙම නැත්නම් micro control system එකක්. microprocessor based control system එකක්. මේක එක්තරා විදිහක computer එකක්. ඒතර මෙයා පාවිච්චි කරන්නේ මොකටද? මෙන්න මේ transistor module එක switch කරන්න ඕනේ. transistor module එක switch කරන්න ඕන signals ටික gate array එකක් හරහා මේ අපි කියව channel interfacer එකක්. drive එකේ තියෙන channel interfacing කියලා වෙන කියන්නේ මොකුත් නෙමෙයි. power circuit එක control circuit එකට interface කරන හද buffer එක. මේ buffer circuit එක හරහා අපට පුළුවන් gate drive කරන්න. ඒකත් එක්කම මේ buffer circuit එක හරහා පුළුවන් circuit එකේ circuit එක monitoring කරන්න, current monitor කරන්න පුළුවන්, DC bus voltage එක monitor කරන්න පුළුවන්, අනිත් power flow එක monitor කරන්න පුළුවන්.
ඒකත් එක්කම මම අර පෙන්නපු මේ බෙන්වි voltage feedbacks control power ගන්නෙත් අතරම DC බස් එකේ මේ channel control එකට ඉතින් තමයි DC power distribute කරන system එකේ ඊට පස්සේ current feedback gate driving mechanism එක කියන්නේ transistor 6 එහෙම නැත්නම් අපි කතා කරන inverter එක switch කරන්නේ මෙන්න මේ කතා කරන microprocessor equipment එක computer එකම තමයි through the gate control and then channel controller මේ අපි කතා කරන control board එකට આવොත් මේක computer එකක් මේකේ තියෙනවා අපි කතා කරපු computer එකක තිබී යුතුම කොටස් RAM ROM PROM microprocessor digital interfacing AI analog input analog output DO මේ හැම දෙයක්ම මේක ඇතුළේ තියෙනවා ඊට අමතරව මේකේ මේ කතා කරන control board එකත් එක්ක තියෙනවා digital operator එකක් digital operator එක mean කරන්නේ drive එකේ තියෙන status monitor කරන්න පුළුවන් වගේම අපට අවශ්‍ය දේවල් මේ control එකට කියන්න පුළුවන් අපට අවශ්‍ය නම් parameters suggest කරන්න අපට පුළුවන් මේ operator terminal එක පාවිච්චි කරන්න අපට ඕන නම් සමහරක් වෙලාවට start stop signal එකක් දෙන්න ඒකටත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඒකත් එක්කම modern variable frequency drive වල තවත් එක port එකක් තියෙනවා මම ඉතින් අදලා පෙන්නනවා මේක තමයි මගේ communication port එක. අපි communication ගැන කතා කරා. ඒ communication වලදී පාවිච්චි කරන principles පාවිච්චි කරලා අපට පුළුවන් මේ variable frequency drive එක කොහේ හරි තියෙන external circuit එකක් එක්ක connect කරගන්න. එහෙමනම් බොහොම සරල block diagram එකක් අද market එකේ තියෙන ඕනම variable frequency drive එකක variable speed drive එකක සාධාරණ මේ ඩයග්‍රෑම් එකක් තමයි මේ තියෙන්නේ. නම් අඳුර ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි power circuit එක කොහෙද තියෙන්නේ? control circuit එක කොහෙද තියෙන්නේ? මේ control circuit එකේ නැත්තම් control part එකේ මොනවද තියෙන functions කියලා තමයි අපි දැනගන්න ඕන. මේක තමයි VFD එකක complete block diagram. right. එවනම් මම පෙන්නුවා basic construction එක කොහොමද VFD එකක් හැදිලා තියෙන්නේ? කොහොමද මේ VFD එක වැඩ කරේ කියලා පෙන්වන්නේ. දැන් ඊළඟට පෙන්වන්න හදන්නේ ඔයාලට තිබිච්ච ඩවුට් එකක්. ඒක තමයි මම අපහුසරයක් පරණ ස්කෙච් එකකට යන්න මම පෙන්නුවා මේ DC අපි කතා කරපු මේ ඩ්‍රයිව් එකට ඉන් කරේ අපි AC. අපි AC ඉන් කරලා AC අවුට් කරා. හැබැයි ඒක ඇතුළේදී මේක DC වුණා. DC වුණාට පස්සේ මේ DC සප්ලයි එක අරගෙන ආපහුසරයක් AC හදාගත්තා. දැන් ඊළඟට මම පෙන්වන්න හදන්නේ මෙන්න මේ ඉන්වර්ටර් එකේ ප්‍රින්සිපල් එක. DC පාවිච්චි කරලා කොහොමද AC හදාගන්නේ? අපි මේකට කිව්වා principle of the inverter section නැත්නම් inverter action. අපි පෙන්නවා inverter section එක කොහොමද තිබ්බේ? inverter section එකේ තිබ්බේ transistors bipolar transistor දෙකක්. මම අඳින්නේ මේ එක phase එකක් control කරන්නේ කොහොමද කියලා. මේක තමයි මගේ DC bus negative එක. මේ තියෙන මගේ DC bus positive එක. එතකොට මේ තියෙන DC bus negative එකයි positive එකයි connect වුණා. මීට අමතරව මෙතන තිබ්බ diodes දෙකක්. මේකට අපි කියවා pre-feeding diode දෙකක් පාවිච්චි කරලා තිබ්බා. ඒක ඇත්තටම semiconductor එකක් නම් විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන output එක. දැන් මේ වගේ sections තුනක් තිබු phases තුනට. මම දැන් ගත්තා මේ එක section එකක්. එක section එකක් අරගෙන බලන්න හදන්නේ DC in කරොත් කොහොමද AC out කරන්නේ? එhmenan මේ transistor එක replace කරා මම switch එකකින් මේ transistor එක replace කරා switch එකකින්. මේ තියෙන switches දෙකක්. එහෙනම් මම DC in කරලා switches දෙකක් පාවිච්චි කරලා output එක කොහොමද වෙන්නේ කියලා බලන්න හදන්නේ. එහෙනම් බොහොම සරලයි කරන්න හදන වැඩේ. switches දෙකම off output එක off 0 volts මම switch එක on පැත්තට දැම්මා එමෙතන plus පැත්තට දැම්මා output එක plus වුණා මම off කරා අපහු off වුණා අපහු negative පැත්තට on කරා off කරා වෙනව නේද මට පුළුවන් නම් මෙන්න මේ switches දෙක alternatively switch කරන්න මේක on කරා ඊට පස්සේ off කරා මේක on කරා off කරා වෙනව නේද output එක in කරේ DC out වෙලා තියෙන්නේ alternating current. මේ alternating current කියවට අදහස් කරන්නේ නැහැ මේක sine wave එකක් කියලා. alternating current AC out වෙලා තියෙන්නේ. මේ තියෙන AC output එක. 0 volt plus පැත්තට ගියා. ඊට පස්සේ මේක ආපහු 0 level එකට ආවා. minus පැත්තට ගියා 0 වලට ආවා. මේක pulse එකක්. එමෙතන එක cycle එකක්. මේ තියෙන එක cycle එකක්. ඒ cycle එක switch කරගත්ත විදිහට එනවා. එතකොට අපි දන්නවනම් මේ cycle එකේ time duration එක අපිට කියන්න පුළුවන් frequency එක. මේකේ frequency එක vary කරන්න ඕන නම් අපිට හරිය ලේසි කරන්න තියෙන වැඩේ මොකද කරන්න ඕන number of switching cycles per second change කරන්න ඕන. ඒ කියන්නේ මේ switching මේ කතා කරන switch එකේ speed එක වැඩි කරන්න ඕන. එහෙම වැඩි කරොත් එහෙම නැත්නම් වෙනස් කරොත් අපිට මේකේ frequency output එක vary කරන්න පුළුවන්. එහෙනම් බොහොම සරල සංසිද්ධියක් තියෙනවා. අපිට පුළුවන් නම් මෙන්න මේ switches දෙක අපිට කැමති විදිහට switch කරන්න. එහෙනම් අපිට කැමති sequence එකකට switch කරන්න. එහෙම නැත්නම් අපිට කැමති speed එකකට switch කරන්න අපිට පුළුවන් DC පාවිච්චි කරලා AC out එකක් ගන්න. AC out එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි AC out එකක් නැත්නම් alternating current out එකක් කියලා දකින්නේ හැමතිස්සෙම sinusoidal waveform එකක්, sine wave එකක්. මෙතන පේනවා තියෙන square wave එකක්. ඒකට උත්තරයක් තියෙයි පස්සේ. දැනට බලා ගන්න මේ වැඩි. මේකත් එක්ක
මම තව ප්‍රින්සිපල් එකක් කිව්වා. ඒක තමයි ෆ්‍රීකවෙන්සි විතරක් වේරි කරලා මේ වැඩේ කරන්න බෑ. ෆ්‍රීකවෙන්සි එකත් එක්ක වෝල්ටේජ් වේරි නොකරොත් අපිට කවමදාකවත් ටෝක් එක මැනේජ් කරගන්න හම්බ වෙන එකක් නෑ. ටෝක් එක කොන්ස්ටන්ට් තියාගන්න හම්බ වෙන එකක් නෑ. එහෙමනම් මෙන්න මේ කතා කරපු ස්විචින් මෙකැනිසම් එකට මම තව දේවල් කීපයක් ඇඩ් කරනවා. මේ තියෙන්නේ අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු ඉස්සෙල්ලා පෙන්නපු වේව් ෆෝම් එකම තමයි ටිකක් ලොකු කරලා ළඟ තියෙන්නේ. අර කතා කරපු අවුට්පුට් එකේ ආපු වේව් ෆෝම් එකම තමයි මේ තියෙන්නේ. අර පොසිටිව් වේව් ෆෝම් එක මේක නෙගටිව් වේව් ෆෝම් එක. ඔයාලට පේනවා ඇති මේ ඇත්තටම පොසිටිව් වේව් ෆෝම් එක ඊට පස්සේ හැදිලා තියෙන්නේ තනි වේව් එකක් විතර නෙමෙයි තවත් ස්විචින් කීපයක් පාවිච්චි කරලා. තවත් ස්විචින් කීපයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ ඔයාලට පේන ඇති පල්ස් විඩ්ත් එක මෙතන අඩුයි. ටික පල්ස් විඩ්ත් එක වැඩි වෙනවා. වැඩි වෙලා පල්ස් විඩ්ත් එක ටිකක් ලොකු වුණා. ඊට පස්සේ ආපහු පල්ස් විඩ්ත් එක ටික අඩු වෙනවා. එතකොට අර පොසිටිව් පල්ස් එක ගත්තේ ඇත්තටම නම්බර් ඔෆ් ස්විචින්ස් තව කරලා. තව ස්විචින්ස් කීපයක් කරලා. ඒක මේකට අපි කියනවා මොඩියුලේෂන් එකක් කරලා තියෙනවා අපි. මේ තියෙන්නේ මොඩියුලේටඩ් වේව් ෆෝම් එකක්. අපි මොඩියුලේෂන් එකක් කරලා තියෙනවා මෙතන. මොකක්ද මේ මොඩියුලේෂන් එක? පල්ස් විඩ්ත් එකයි මොඩියුලේට් කරලා තියෙන්නේ. පල්ස් විඩ්ත් එක වේරි කරලා. ඒක නැත්තම් පල්ස් විඩ්ත් එක මොඩියුලේට් කරලා අපි හදාගත්ත අලුත් වේව් ෆෝම් එකක්. අපි දැනට මේක අර පෙන්නපු ස්ක්වයර් වේව් එකම තමයි. හැබැයි ස්ක්වයර් වේව් එක උනාට මොඩියුලේටඩ් වේව් එකක් තියෙන්නේ. මේකේ රිසල්ටන්ට් වෝල්ටේජ් එක සයිනුසොයිඩල් වේව් ෆෝම් එකකට දැන් සයින් වේව් ෆෝම් එකකට ගොඩාක් ඉක්වල්. අපිට වෝල්ටේජ් කන්ට්‍රෝල් කරන්න ඕන නම් අපි උදාහරණයක් ගත්තොත් මේ පීක් ටු පීක් පෙන්නුවොත් වෝල්ටේජ් කන්ට්‍රෝල් කරන්න ඕන නම් හරි ලේසි අපිට පුළුවන් මෙන්න මේ මොඩියුලේෂන් එක වෙනස් කරන්න කර්ව් එකේ යට තියෙන ඒරියා එක අඩු වැඩි කරගන්න පුළුවන් නම් වෝල්ටේජ් එක ඉබේම වේරි වෙනවා. දැන් බොහොම සරල වැඩක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ මොඩියුලේෂන් ටෙක්නොලොජි එකට අපි කිව්වා pulse width modulation. මොඩියුලේෂන් එක කරලා තියෙන්නේ pulse width එක. pulse width modulation එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එhmenan variable frequency drive වල අර පෙන්නපු variable voltage, variable frequency output කරන්න අපි පාවිච්චි කරන switching mechanism එකට අපි කියනවා PWM mechanism එකක්. අපි කතා කරන transistor inverter එකට පාවිච්චි කරේ මෙන්න මේ ටෙක්නික් එක PWM technology පාවිච්චි කරලා අපි එළියට ගත්තා sine wave එකක්. ඒ sine wave අපි එළියට ගත්තා wave form එකක්. නැත්නම් AC wave form එකක්. ඒ AC wave form එක almost sine wave එකක් වගේ ගොඩක් වෙලාවට ඒකත් එක්කම අපිට පුළුවන් ඒකේ අර කතා කරපු parameters වෙනස් කරන්න. එහෙනම් මම අද වචන දෙකක් කිව්වා. එකක් PWM අනිත් එක variable voltage, variable frequency. right. එහෙනම් මේක තමයි output එක. මේක තමයි PWM technology. එහෙනම් PWM technology පාවිච්චි කරලා පේන දේ pulse width එක තමයි modulate කරලා තියෙන්නේ. තන pulse width එක වෙනස් වෙලා මෙන්න මේ pulse width modulated output එක almost equal to a sine wave, sinusoidal waveform. right. මේක තමයි basic principle එක. ඊට පස්සේ පෙන්වන්න හදන්නේ මේ අපි කතා කරන ටෝක් කර්ව් එක මෝටර එකේ. දැන් මම පෙන්නුවා කොහොමද PWM කරේ නැත්නම් වෝල්ටේජ් ෆ්‍රීකවෙන්සි වෙනස් කරන්න පාවිච්චි කරපු මෙකැනිසම් එක මොකද්ද කියලා පෙන්නුවා. මේ තියෙන්නේ වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකක් තිබ්බත් නැතත් මෝටර එකේ ටෝක් කර්ව් එක. උදාහරණයක් තමයි මේ තියෙන්නේ නෝමල් ඉන්ඩක්ෂන් මෝටර එකක ටෝක් කර්ව් එක. මම හිතන්නේ මම මේක කලින් පෙන්නුවාලට. මේක තමයි ෆුල් වෝල්ටේජ් ටෝක් එක. මෙතන රේටඩ් ටෝක් එක. මේ තියෙන ස්ටාර්ටින් ටෝක් එක. රේටඩ් ටෝක් එක වගේ 150ක්. ඊට පස්සේ ස්ටාර්ට් කරලා ඉවරලා මේක රේටඩ් ටෝක් ලෙවල් එකට ආවා. මේ තියෙන්නේ රේටඩ් ස්පීඩ් එක. මේ රේටඩ් ස්පීඩ් එකේදී මෙයා ඇප්ලයි කරලා තියෙන්නේ රේටඩ් ටෝක්. මේ තියෙන රේටඩ් ටෝක්, රේටඩ් ස්පීඩ්. right. එහෙනම් මේක තමයි අපි කතා කරන ටෝක් කර්ව් එක. මම බලන්න හදන්නේ මේ ටෝක් කර්ව් එක අතර මේ ගත්තොත් හර්ට්ස් 50 ටෝක් කර්ව් එක. මම බලන්න හදන්නේ ෆ්‍රීකවෙන්සි එක වේරි වෙනකොට මේ ටෝක් කර්ව් එකට මොකද වෙන්නේ? ඔයාලට පේනවා ඇති. ටික ෆ්‍රීකවෙන්සි එක අඩු කරනකොට මේ ටෝක් කර්ව් එකත් මේකත් එක්ක shift වෙලා තියෙනවා. මේ ටෝක් කර්ව් එකත් මේකත් එක්ක shift වෙනවා කියලා කියන්නේ ඔයාලට පේනවා ඇති. සමහර ෆ්‍රීකවෙන්සිස් තියෙනවා අර 50 Hz ෆ්‍රීකවෙන්සි එකට වඩා වැඩිපුර ටෝක් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. high starting torque. මේකත් එක්කම ටික මේ ස්පීඩ් එක අඩු කරනකොට ඔයාලට පේනද මේ ටෝක් කර්ව් එක ටික shift වෙනවා. ඒකත් එක්කම එක තැනක් තියෙනවා. මෙන්න මේ මම මේක නිකන් උදාහරණයක් විදිහට තමයි මේ 3 Hz කියලා පෙන්වලා තියෙන්නේ. මෙන්න මේ ෆ්‍රීකවෙන්සි එකට වඩා ෆ්‍රීකවෙන්සි එක තව දුරටත් අඩු වුණොත් තව දුරටත් අර කතා කරපු මෝටර එකේ ටෝක් එක මෙයාට මේන්ටේන් කරන්න බෑ. ෆුල් ටෝක් ලෙවල් එකට වඩා අඩු ටෝක් එකක් තමයි මේන්ටේන් කරන්න ඕන. එහෙනම් මේ කර්ව් එක පෙන්වීමේ අදහස උනේ වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකක් පාවිච්චි කරනවා. මේ වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකේ ඩිෆයින් කරපු සංඛ්‍යාතයක් තියෙනවා, ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවෙන්සි එකේ විතරයි ගන්න පුළුවන්. එයාගේ මැක්සිමම් ෆුල් ටෝක් අවුට්පුට් එක, මැක්සිමම් අවුට්පුට් එක, ටෝක් අවුට්පුට් එක මෙතනින් මීට වඩා ෆ්‍රීකවෙන්සි එක අඩු වුණොත් මේ ටෝක් එක
මේන්ටේන් කරන්න බෑ. ඊට වඩා අඩු ටෝක් එකක් තමයි මේ ඩ්‍රයිව් එකට පුළුවන් ඩෙලිවර් කරන්න මෝටර එකට. එhmenan මෙන්න මේකට කිව්වා අපි ඩ්‍රයිව් එකේ මිනිමම් මැක්සිමම් ටෝක් එක අවුට්පුට් කරන මිනිමම් ස්පීඩ් එක මිනිමම් ෆ්‍රීකවෙන්සි එක. වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එකක් සෙලෙක්ට් කරගන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලිවම මෙන්න මේක න අවබෝධයක් එක්ක තමයි වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එක සෙලෙක්ට් කරගන්න ඕනේ. කියන්නේ මෝටර එකේ මැක්සිමම් ටෝක් එක අවුට්පුට් කරන්න පුළුවන් මිනිමම් මොන ෆ්‍රීකවෙන්සි එකේද කියන එක ඩ්‍රයිව් මැනුෆැක්චරර් සාමාන්‍ය වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් මැනුෆැක්චරර් මේ කතා කරන ඩ්‍රයිව් එකේ මෙන්ෂන් කරලා තියෙනවා ස්පෙસિෆිකේෂන් ෂීට් එකේ. එhmenan මෙන්න මේකේ ඉම්පෝටන්ට් පොයින්ට් එකක් මේකට අපි කියනවා ස්පීඩ් රේෂියෝ of the drive, speed ratio of the drive, speed ratio of the drive, RETIO, ratio of the drive. Right. මෙන්න මේකත් important parameter එකක් සාමාන්‍යයෙන් variable frequency drives එක්ක වැඩ කරන් තියෙනවා. මම අද පෙන්වුවා ගොඩක් techniques, parameters ගොඩක් අපිට මේ limitations ගොඩක් අපි කතා කරන thresholds සෑහෙන ප්‍රමාණයක් අපි discuss කරා. එහෙමනම් අපේ ඊළඟ point එක. සමහර වෙලට මේක හුරු වචනයක් වෙන්නත් පුළුවන් නුහුරු වචනයක් වෙන්නත් පුළුවන් ඔයාලට. variable frequency drives පාවිච්චි කරනකොට variable frequency drives වල අපි පාවිච්චි කරනවා control technology දැන් control modes දෙකක්. control modes දෙකක්. එකකට අපි කියනවා scalar mode අනිත් එකට අපි කියනවා vector mode. මේක ගොඩක් වෙලාවට ගොඩක් අය අහන්නේ ඉන්ඩස්ට්‍රියට ගියාට පස්සේ. හැබැයි මම අද බොහොම බේසික් ලෙවල් එකකදී මේ එක්ස්ප්ලেইন කරන්නම්. මොකද්ද මේ scalar mode variable frequency drive එකක් කියලා කියන්නේ? මොකද්ද vector mode variable frequency drive එකක් කියලා කියන්නේ? උදාහරණයක්. බොහොම සරල ඇප්ලිකේෂන් එකක් මම පෙන්නන්නම්. මේක තමයි මගේ මෝටර එක. මේ මෝටර එකේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න මම පාවිච්චි කරලා තියෙනවා variable frequency drive එකක්. එහෙම නැත්නම් variable speed drive එකක්. බොහොම සරලයි. variable frequency drive එකේ output තුන එහෙම නැත්නම් power connection එක මෝටරයට connect කරලා ඉවරයි. මේක තමයි UVW connections තුන. දැන් අපි කියනවා variable frequency drive එකට මෝටර එක rotate කරන්න එයාගේ rated speed එකෙන් 150ක මේ වෙන no load අවස්ථාව speed at no load 50% මෝටරේ rotate කරන්න හදන්නේ අපි කතා කරන speed එක ඒ කියන්නේ rated speed එක අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෝටරේ rated speed එක rated RPM එක අපි හිතමු උදාහරණයක් අපි හිතමු 2900 එමෙතන 2850 RPM කියලා අන්නේ කතා කරන 2850 RPM වලට වඩා අඩුවෙන් එමෙතන 50% level එකකින් තමයි මෝටරේ rotate කරන්න කියලා රික්වෙස්ට් කරන්නේ මේ drive එකට. drive එක කරන්නේ හරිම සරලයි. අපි දන්න විදිහට නම් hertz 50ක් දුන්නොත් මෙයා rated speed එකට වැඩ කරනවා. drive එකට පුළුවන් නම් hertz 25ක් දෙන්න මෝටර එකට මෙයා මේකේ half the speed වැඩ කරයි. අපි හිතමු hertz 25ක් තමයි දැන් දෙන්න හදන්නේ. hertz 25ක් අපි දෙන්න කියනවා මෝටරේට. මෝටරේ rotate වෙනවා. ඔයාලට පේනවත් ඒ සමහරකට. මෝටරේ rotate වෙනවා. මේ rotate වෙන්නේ no load. load එක දාලා නැහැ. දැන් මම කරන්නේ මෙහෙම rotate වෙන මෝටර එකේ අපි හිතමු දැන් අපි මේ ඇත්තටම run කරන්නේ අපි හිතමු 2800 rpm වලින් half 1400 rpm වලින් තමයි මේ rotate වෙන්නේ. hertz 25යි මෝටරේට දීලා තියෙන්නේ. අපි පාවිච්චි කරපු basic principles පාවිච්චි කරලා මේ hertz 25 හදා ගන්න. මම load කරනවා machine එක. machine එකේ load එක increase කරනවා. machine එකේ load එක increase කරපු ගමන් මොකද වෙන්නේ? මේක තමයි induction motor එකක behavior එක. induction motor එකක් මොකද කරන්නේ? load එක වැඩි වෙනකොට speed එක අඩු වෙනවා. torque speed curve එකෙන් දකින්න නැති. additional load එක add වෙන්න speed එක හිට මෙහෙට යන්න පුළුවන්, speed එක vary වෙන්න පුළුවන්. මෙන්න සිද්ධ වෙච්ච දේම සිද්ධ වුණා. ඇත්තටම drive එක හිතාගෙන ඉන්නේ මෙන්න මේ control එක හිතාගෙන ඉන්නේ මෝටරේ 150ක නැත්නම් hertz 25කට සාධාරණ නැත්නම් 125කට අනුලෝමව වැඩ කරන ස්පීඩ් එකකින් වැඩ කරයි එහෙම නැත්නම් 50% ස්පීඩ් එකකින් වැඩ කරයි කියලා. හැබැයි ඇත්තටම නැත්නම් actual rotating speed එක අන්න අර කතා කරපු rated speed එකකින් 140යි. හේතුව load එක apply වෙච්ච නිසා. මොකද්ද මේ application එක? මෝටර එක rotate වෙනවා. මෝටර එක ඇතුලේ සිද්ධ වෙන මෙන්න මේ application එකේ සිද්ධ වෙන දේ මොකද්ද කියලා මෙන්න මෙතන ඉන්න drive එක දන්නේ නැහැ. මෙයාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. drive එක නිකන් output එකක් දුන්නා. ඒ output එක පාවිච්චි කරලා මෝටර එක run වුණා. මේ වගේ systems වලට අපි තමයි මේ වගේ systems වලට තමයි අපි කියන්නේ open loop system. open loop system. No feedback from the controller. The drive output. No feedback. එහෙනම් මේක standard on application එකක්. මේකට අපි කිව්වා මොකද්ද? මේක තමයි අපේ scalar mode එක. scalar mode drive එකක්.
බොහොම සිම්පල් ස්කේල් එකකට තමයි වැඩ කරන්නේ 50% ස්පීඩ් එකට වැඩ කරන්න කිව්වොත් මෙයා 50% ස්පීඩ් එකට වැඩ කරන්න හදනවා. අපි දන්නේ නැහැ ඇත්තටම මෙයා 50% ස්පීඩ් එකකටද 40% ස්පීඩ් එකකටද 60% ස්පීඩ් එකකටද වැඩ කරන්න කියලා. මෝටරේ ඇක්චුවල් ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙනවා ඒකේ ඒ කතා කරන මැෂින් එකේ ඇප්ලයි කරන ලෝඩ් පැටර්න් එකත් එක්ක. එහෙමනම් මෙන්න මේ ටයිප් එකට අපි කිව්වා ස්කේලර් මෝඩ් ඩ්‍රයිව් මෙකැනිසම් එකක්. මම දැකලා තියෙන ගොඩක් තැන්වල තියෙන්නේ මෙන්න මේ ටයිප් එකේ ස්කේලර් මෝඩ් ඩ්‍රයිව් සිස්ටම් එකක්. මෙන්න මේක තිබිච්ච එරර් එක ඉතින් අපි හිතන් ඉන්නේ නම් මෝටරේ වැඩ කරනවා කියලා මෙන්න මේ ස්පීඩ් එකකින් ඇත්තටම වැඩ කරන්නේ වෙන ස්පීඩ් එකකින්. මෙහෙම වුණොත් සාමාන්‍ය ප්‍රොඩක්ෂන්ස් වලට මැෂින්ස් වලට මැෂින් ඇප්ලිකේෂන්ස් වලට ප්‍රොබ්ලම් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේක ඕවර්කම් කරන්න මෙන්න මේක සොල්ව් කරගන්න පොඩි වැඩක් පාවිච්චි කරා. මොකක්ද දන්නවද කරේ? මෝටර එකට පාවිච්චි කළා පොඩි සෙන්සර් එකක්. මේ සෙන්සර් එකට මම කිව්වා එන්කෝඩර් එකක්. මේකට අපි කියනවා රෝටරි එන්කෝඩර් එකක්. එහෙම නැත්නම් සමහර අය මේකට පාවිච්චි කරනවා රිසෝල්වර්. අපි ඉස්සරහා පාඩම් වලදී මේක කතා කරමු. මොනවද මේ එක එක ටයිප් වල සෙන්සර්ස්. රිසෝල්වර් එකක්. එහෙම නැත්නම් එන්කෝඩර් එකක් පාවිච්චි කරලා. එන්කෝඩර් එක රිසෝල්වර් එක පාවිච්චි කරන්නේ රොටේටිං ෂාෆ්ට් එකක නැත්නම් රොටේටිං ලෝඩ් එකක ස්පීඩ් එක එහෙම නැත්නම් මොනිටරින් එක කරන්න. දැන් කරේ මෙන්න මේ එන්කෝඩර් සිග්නල් එක ෆීඩ්බැක් එකක් විතර දුන්නා කාටද? වේරියබල් ස්පීඩ් ඩ්‍රයිව්. දැන් වැඩේ හරි. මෙයා යම් ස්පීඩ් එකක් මේ ස්පීඩ් එකකින් වැඩ කරන්න ඕන නම් ඒකට ප්‍රොපෝෂනල් අවුට්පුට් එකක් මෙයාට දුන්නා. දීලා මොනිටර් කරා මේ ස්පීඩ් එකට වැඩ කරනවද? වැඩ කරන්නේ නැත්නම් මොකද කරන්නේ? මෙයා තා පොඩ්ඩක් ෂේප් එකේ ඔටෝමැටිකලි ස්පීඩ් එක ඉන්ක්‍රීස් කරලා අපි බලාපොරොත්තු වෙච්ච ගානට මෙන්න මේ මෝටරේ ස්පීඩ් එක වේරි කරනවා. මේකට අපි කියනවා ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් සිස්ටම් එකක්. එහෙම නැත්නම් වෙක්ටර් කන්ට්‍රෝල් සිස්ටම් එකක්. මතක තියාගන්න වෙක්ටර් කන්ට්‍රෝල් ඩ්‍රයිව් මෙකැනිසම් එකක් නැත්නම් මෝටර එකක් මැෂින් එකක් වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකට වැඩ කරනවා කියලා කියන්නේ අපි කතා කළ යුතු වෙක්ටර්ස් දෛශික දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරපු කරන්ට් එක. කරන්ට් එකට ඩිරෙක්ෂන් එකක් තියෙනවා. කරන්ට් එකට විශාලත්වයක් තියෙනවා. ඒකත් එක්කම ටෝක් එක. සෝරි මම මේක වැරදි කිව්වා. ස්පීඩ් එක සහ ටෝක් එක. මෙන්න මේ කතා කරන පැරාමීටර් දෙකම මෙන්න මේ මෝටර එක කන්ට්‍රෝල් කරනවා දැන්. අපිට ස්පීඩ් එක නම් මොනිටර් කරන්න මෙතඩ් එකක් තිබ්බා, සෙන්සර් එකක් තිබ්බා. ඒත් එක්කම ටෝක් එක මම කියලා පටන් ගත්තා ටෝක් එක ප්‍රොපෝෂනල් ටු කරන්ට්. එhmenan මේ ඩ්‍රයිව් එක ඇතුළේදී ඉන්ටර්නලි මෙන්න මේ කතා කරන හැම පේස් එකකම කරන්ට් එක මෙයා මොනිටර් කරනවා. කරන්ට් එක මොනිටර් කරනවා කියලා කියන්නේ ඩ්‍රයිව් එකට පුළුවන් ටෝක් එක ගැන අයිඩියා එකක් ගන්න. එහෙමනම් බොහොම සරලව මේ වේරියබල් ෆ්‍රීකවෙන්සි ඩ්‍රයිව් එක මෙන්න මේ කතා කරන පැරාමීටර් දෙකම එයාගේ ක්ලෝස් එයාගේ පැරාමීටර්ස් ඇතුළේ වැඩ කරනවා. ටෝක් එක සහ ස්පීඩ් එක. ස්පීඩ් එක මොනිටර් කරන අපි සෙන්සර් එකක් පාවිච්චි කරා. කරන්ට් එක පාවිච්චි කරන සෙන්සර් එකක්. කරන්ට් එක මොනිටර් කරන සෙන්සර් එකක් පාවිච්චි කරේ. කරන්ට් එක කියලා කියන්නේ approximately ටෝක් එක proportional to ටෝක් මේ තියෙන්නේ internally මේ වැඩේ කරා. මෙන්න මේ වගේ ඩ්‍රයිව් මෙකැනිසම් එකකට අපි කියනවා වෙක්ටර් කන්ට්‍රෝල් ඩ්‍රයිව් එකක්. එහෙනම් ඔයාලා සමහරක් කාට දැකලා තියෙන ඇප්ලිකේෂන් වල සමහර වේරියබල් ස්පීඩ් ඩ්‍රයිව්ස් වල තියෙනවා මෙන්න මෙතන එන්කෝඩර් ඉන්ටර්ෆේසින් ඉන්පුට් එකක්. එහෙම නැත්නම් මෙන්න මේ ෆීඩ්බැක් එක ඉන් කරන්න පුළුවන් වෙන පුංචි කාඩ් එකක්. සමහර ඩ්‍රයිව්ස් වලට මේක ප්ලග් කරන්න පුළුවන්. අපිට මේ ඩ්‍රයිව් එක වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකට රන් කරන්න ඕන නම් අපිට පුළුවන් මේ වගේ මෙකැනිසම් එකක් දාගන්න. ඒතකොට වාසිය මොකද්ද? ස්පීඩ් රෙගියුලේෂන් එක සමහර වෙලාවට 0.1% මේ වගේ ගොඩක් ඇකියුරේට් ස්පීඩ් ලෙවල් එකක මේන්ටේන් කරන්න පුළුවන්. අපි ඩ්‍රයිව් මෝටර් එකට කිව්වොත් මෝටරේ මෙන්න මේ ස්පීඩ් එකේ මේන්ටේන් කරන්න කියලා ලෝඩ් කන්ඩිෂන් එක කොහොම වුණත් එයාගේ අවශ්‍ය ස්පීඩ් එක ගන්නට මේන්ටේන් කරන්න. මේකට අපි කියනවා වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකක්. මම තියාගන්න මේ වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකේදී අපි සෙන්සර් එකක් පාවිච්චි කරලා තියෙනවා. සෙන්සර් එකක් එක්ක තමයි මේ වෙක්ටර් කන්ට්‍රෝලින්గ్ එක කරලා තියෙන්නේ. මේ ඉස්සරහට යනකොට තවත් ඩ්‍රයිව් මෙකැනිසම්ස් හම්බ වෙනවා. ඒ ඩ්‍රයිව් මෙකැනිසම් වලදී කියනවා ඕපන් ලූප් වෙක්ටර් කන්ට්‍රෝල්. දැන් අර පෙන්නුවේ ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් වෙක්ටර් කන්ට්‍රෝල් එකක්. ක්ලෝස් ලූප් වෙක්ටර් කන්ට්‍රෝල් එකකදී අපි ෆීඩ්බැක් එකක් දුන්නා. ස්පීඩ් ෆීඩ්බැක් එක දුන්නා ඩ්‍රයිව් එකට. තව මෙතඩ් එකක් තිබ්බා ඕපන් ලූප් වෙක්ටර් කන්ට්‍රෝල්. සමහර වෙලාවට මේක අහලා ඇත්තේ ඔයාලා වෙන විදිහක. සමහර ඩ්‍රයිව් මෙකැනිසම්ස් වලදී කියනවා ෆ්ලක්ස් වෙක්ටර් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් සෙන්සර්ලස් වෙක්ටර් කන්ට්‍රෝල්. දැන් කලින් පෙන්වුවේ වෙක්ටර් කන්ට්‍රෝල් with sensor. දැන් තියෙනවා සෙන්සර්ලස් වෙක්ටර් කන්ට්‍රෝල්. ඒ කියන්නේ වෙක්ටර් කන්ට්‍රෝල් ඩ්‍රයිව් එකක් තමයි මේ වෙක්ටර් කන්ට්‍රෝල් ඩ්‍රයිව් එකේ අපි කතා කරපු පැරාමීටර්ස් මොනිටර් කරන්න එහෙම නැත්නම් පැරාමීටර්ස් රීඩ් කරන්න අපි සෙන්සර්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේකට අපි කියනවා වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකක්. සෙන්සර්ලස් වෙක්ටර් කන්ට්‍රෝල් මෝඩ් එකක්. මෙන්න මේ කතා කරන මෙකැනිසම් එකේදී එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන ටෙක්නොලොජි එකේදී අපි කරන්නේ මොකද්ද? මේ ඩ්‍රයිව් ටෙක්නොලොජි එක කරන්නේ මොකද්ද? අපි බලනවා කරන්ට් එක මෝටර එකට අවුට්පුට් කරන කරන්ට් එක ඩ්‍රයිව් එකකින් අවුට්පුට් කරන්ට් එක
drive එකෙන් output කරන current එකේ අපි කියන මේකට stator current එක. මේ stator current එකේ components දෙකක් තියෙනවා. active and reactive. එහෙම නැත්නම් මම කියනවා magnetizing current and torque producing current. Torque producing current is active current. Magnetizing current කියලා කියන්නේ reactive current. එහෙමනම් මෝටරේට අවුට් කරන කරන්ට් එකේ තියෙනවා වෙක්ටර්ස් දෙකක්. එහෙම නැත්නම් කම්පොනන්ට්ස් දෙකක්. ඒකට අපි කියනවා මැග්නටයිසිං කරන්ට්, අනිත් එකට අපි කියනවා ටෝක් ප්‍රොඩියුසිං කරන්ට්. මෙන්න මේ කරන්ට් කර්ව් එකේ මෙන්න කරන්ට් අවුට්පුට් එකේ මෙන්න මේ කම්පොනන්ට් දෙක පුළුවන් ඩ්‍රයිව් එකට මෙෂර් කරගන්න. මෙෂර් කළා මෙෂර් කරපුවම යාට නෝ හැම වෙලේම මැග්නටයිසිං කරන්ට් lags the voltage by 90 degrees. Torque producing current in pace with voltage. එනම් පෙන්නනවා 90 degrees වලින් 9 degrees phase shift එකක් තියෙන current waveform දෙකක් තමයි නැත්නම් current vectors දෙකක් තමයි තියෙන. එකක් active current එක අනිත් එක reactive current එක. මෙන්න මේ දෙක වෙනම analyze කරලා drive එකට පුළුවන් analyze කරන්න මෙන්න මේ motor එක run වෙන මොකද්ද magnetizing current proportional to speed and torque producing current active current proportional to torque. එහෙමනම් අපිට පුළුවන් නම් variable frequency drive එකට පුළුවන් නම් මෙන්න මේ current component එක වෙන වෙනම derive කරගන්න වෙන වෙනම monitor කරගන්න මේ දෙක proportional වෙනවා මෙන්න මේක අපි කතා කරන basic parameter දෙකට. එහෙමනම් drive එක ඇතුළේදී internally මෙන්න මේ හැම pace එකකම current එක මෙයා වෙන වෙනම monitor කරනවා. මේ current එක monitor කරලා මෙයා මොකද කරන්නේ? මෙන්න මේ current එකේ තියෙන component දෙක active and reactive component දෙක වෙන වෙනම analyze කරලා මෙන්න මේක control mode එකට දෙනවා. එහෙනම් අපිට මේ drive එකේදී හම්බුණා method එකක්. මෙතෙන්දී speed එක monitor කරන්න sensor එකක් අවශ්‍ය වුණේ නැහැ. torque එක measure කරන්න sensor එකක් අවශ්‍ය වුණේ නැහැ. මේ දෙකම sensor එකක් නැතුව vector දෙක current vectors දෙක measure කරලා මේ current vectors දෙක පාවිච්චි කරලා drive එකේ output එකේ torque සහ speed දෙක constant level එකක maintain කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි කතා කරන level වල maintain කරන්න පුළුවන් නම් මෙන්න මේ drive mechanism එකට අපි කිව්වා sensorless vector control method එකක් එහෙම නැත්නම් flux vector control drive mechanism එකක් driving mechanism එකක්. එතකොට අද කාලේ ගොඩක් වෙලාවට market එකේ තියෙන variable frequency drives වල මෙන්න මේ marking එක එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන ටෙක්නොලොජි එක මෙන්ෂන් කරලා තිනවා sensorless vector control drive එකක් එහෙම නැත්නම් flux vector control drive එකක්. එහෙමනම් බොහොම සරලයි කතන්දරේ. variable frequency drives පාවිච්චි කරනකොට variable frequency drives වල කතා කරපු mode දෙකක් තිබ්බා. එකක් තමයි scalar mode controlling අනිත් එක තමයි vector control mode. vector control mode type දෙකක් තිබ්බා. එකක් තමයි sensors එක්ක vector control කරන්න පුළුවන්. කියන්නේ vector control with sensor and අනිත් එක කියන්න පුළුවන් vector control without sensor sensorless. එhmenan මතක තියාගන්න අපේ applications වලදී මෙන්න මේ කතා කරපු component එක variable frequency drive එක පාවිච්චි කරන්න පුළුවන් areas තමයි මේ පෙන්වන්නේ. එහෙනම් a sensorless vector control drive, the sensorless vector drive is able to control two currents independently like the operation of a DC motor. DC motor එකක් application එක වගේම තමයි මේක DC motor එකක් control කරනවා වගේම අපිට පුළුවන් AC motor එකක් control කරන්න මෙන්න මේ කතා කරපු basic principle එක පාවිච්චි කරලා. ඒක තමයි අද කාලේ modern applications වලදී ගොඩක් වෙලාවට DC motors පාවිච්චි කරන එක අඩු වෙලා තියෙන්නේ. මොකද sensorless vector control drive එකට පුළුවන් අර DC motor එකේ තිබිච්ච function එකට ගොඩක් කිට්ටු function එකට යන speed එක control කරන්න පුළුවන්. ඒකත් එක්කම torque එක maintain කරන්න පුළුවන්, torque එක control කරන්න පුළුවන්. එhmenan මේක තමයි ඊළඟ method එක. එතකොට අපි මේ කතා කරපු basic principles තව ගොඩක් කතන්දර තියෙනවා. මේ කතා කරන slides එක ඔයාලත් එක්ක කතා කරන්නේ. අපි මේ slides එක කතා කරනවා ඊළඟ session එකකින් පස්සේ. ඊළඟ session එකේ අපි practical session එකක් කරනවා. practical session එකකින් පස්සේ කතා කරනවා ඊළඟ දේවල් ටික. එනම් මම මෙතනින් එහාට ගියා. මෙතනින් එහාට ගිහිල්ලා මේක පාවිච්චි කරන්න එපා. මෙතනින් එහාට ගිහිල්ලා මම පාවිච්චි මේ link එක පාවිච්චි කරන්න එපා. මේ link පරණ link එකක්. මෙතනින් එහාට ගිහිල්ලා අපි බලමු practically මේ වගේ variable frequency drive එක පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට මේ වගේ variable frequency drive එකක driving mechanism එක කොහොමද වෙන්නේ කියන එක. right. එහෙමනම් අද දවසට අපි කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් ටික තමයි මේ තිබ්බේ. අද අපි කතා කරා variable frequency drive එකක basic
කම්පෝනන්ට්ස් ටික එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් එක කොහොමද ඩ්‍රයිව් එකක් හැදුනේ කොහොමද ඩ්‍රයිව් එකක් වුනේ ඊට පස්සේ